සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම ජාතියේ පොදුනාලිකාව බෞද්ධයා රූපවාහිනිය ධර්ම පිපාසයෙන් පෙළෙන හුදී ජනමන සෝපත් කරන්නට sannivedanaya කරන දවුම් සදහම් දෙසුම් මාලාව සත්තම්මං අති දුර්ලභ දේශනා මාලාවේ අද දවසේ නියමිත උතුම් වූ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනා මුදසා සිදු කළ වූ ආරාධනය පිළිගෙන ධම්සභා මස්තකයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර පෙරියකුළම දහම් සෙවණ සමත විපස්සනා පුහුණු ආයතනාධිපති පෙළියන්දල ශ්‍රී සතරමා ලෝක ධර්මඩකේතනාරාමාධිපති අතිපූජනීය පිටිකල ගුණරතන පින්වත් ස්වාමින් වහන්සේ අප හැමදෙනාම පළමු කොට සාතුනාතින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්වත්නි අද මෙතුම් වූ දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සුපින්වත් ඔබ වෙත මෙලෙසින් ගෙනෙන්නට සේ පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරනවා හෝමාගම වලව පාරේ අංක 14 පදිංචි කුසුම් බුලත් සිංහල බෑඩියන් සහ දෝදරුවන් මොනුපුර මිනිපිරියම් ප්‍රධාන පවුලේ පින්වත් හැමදෙනාම මේ පින්වත් පිරිස විශේෂයෙන්ම සිහිපත් කරනවා මීට මාස 8කට පෙර පරලෝක සෙපත් වන්නට යෙදුන තම සෙනෙහවන්ත ස්වාම්පුරුෂයා වන බුලත් සිංහලගේ චන්ද්‍රදාස කුරේ මහතාට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම මීට වසර 16කට පෙර පරලෝක සෙපත් වෙනු ආදරණීය ස්නේහවන්ත පුතුණුවන් වන රුක්මන් බුලත් සිංහල පුතුණුවන්ට පරලොවින් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව සිදු කළ පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට ඒ වගේම ලක්වැසි ලෝවැසි හැම දිනාටම ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රුක්මන් පුතුණුවන්ගේ පවුලේ හැම දිනාටත් ඒ වගේම විදේශගතව සේවය කරන අතුල පුතුණුවන් ප්‍රධාන පවුලේ හැම දිනාටත් දියණිය ප්‍රධාන පවුලේ හැම දිනාටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ ධර්ම දාහනයේ වෙනුවෙන් සිය පින්බර දායකත්වයේ එකතු කරන මේ පින්වත් පිරිසගේ සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණු ඉහත නම් සදාන් කළ ඒ හැම දිනාටත් මේ සියලු කුසල් පිළින් සියලු යහපත උදා වේවා උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සියලු කුසල් දහම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගෙන අපි දැන් ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමින් මෙතෙන් සිට උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව සාදු නතින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස සද්ධම්මං අතිදුර්ලභං ශ්‍රී සද්ධර්මය ලෝකයට හැමදාමත් අතිශයින්ම දුර්ලභයි. අද දවසේ අපට කොතෙක් ධර්මය අසන්නට තිබුණත් ඒ ධර්මයේ අතුරෙන් සද්ධර්මයේ සොයාගෙන යන කෙනෙකුට උපකාර පිණිස කිසියම් වූ මඟ පෙන්වීමක් කරමින් මේ දේශන කීපයක් අපි අද දවස දක්වාම සිද්ධ කරන්නේ. ලෝකේ පැවති දේ හා නොපැවතින අලුතින්ම ලෝකයට දායාද වුණු ඒ තථාගත ධර්මයේ පිළිබඳවයි අපි හඳුනා ගන්නට උත්සාහ කළේ මේ පසුගිය කාලය තුලදීම. ඒ ගැන අපට නැවත නැවතත් විශේෂා විමසන්නට උනේ අද අපේ හුඟක් දෙනෙක් මේ ශාසනය කියලා භාවිතා කරන්නේ මේ ශාසනික පිළිවෙත නෙමෙයි. මේ ශාසනික පිළිවෙත වෙන්න නම් එක කෙබඳු දැක්මක් මත පිහිටා තිබෙන්නට ඕනද යන අදහසයි අපි සොයමින් විමසමින් යන්නේ. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා මේ කුසල ප්‍රතිපදාව ලෝකයට සාධාරණ වූ වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒ වැඩපිළිවෙල තුල ක්ලේශ ධර්මයන් තදංග ප්‍රහාණයෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කිරීමේ හැකියාව දක්වා සුවාසූ දහසක් කල්ප ගණනාවක් මතු නොවෙනසේ කෙලෙස් විස්කම්බණය කිරීමේ එහෙම නැත්නම් කෙලෙස් යටපත් කර ගැනීමේ හැකියාව ඒ සඳහා දහම් පිළිවෙත ලෝකේ පැවතුණා. එතකොට අද දවසේ අපටත් පුළුවන් කොහොම හරි වඩන ක්‍රමයකින් භාවිතයකින් ඒ ක්ලේශ ධර්මයන් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන යන්න. එහෙත් ඒ වැඩපිළිවෙල තුල ඉන් එහාට යන දැක්මක් නොතිබුණොත් ඒක මේ ශාසනය වෙන්නේ නැහැ කියන එකයි අපි නැවත නැවතත් මේ අවධාරණය කරලා ඔබ ඉදිරියේ තහවුරු කරන්න උත්සාහ කරන්නේ. එවිටයි ඔබට කෙලෙස් යටපත් වේගෙන යන බවක් දැනුණත් ඒක මේ ශාසනයේ නොවේ නම්
අතරමඟ නතර වෙන වැඩපිළිවෙලක් නම් ඒක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන කාලෙත් තිබුණු වැඩපිළිවෙලක් නම් පළමුවද දෙවෙනුවද තුන්වෙනුවද හතරවෙනුවද ශ්‍රමණයන් පහළ වෙන පිළිවෙත නොවේ නම් මේ දුර්ලභව ලබාගත් මිනිස් ආත්ම භාවයෙන් මේ ලද ශාසනික සම්පතෙන් අපි වැඩක් ගත්තා වෙන්නේ නැහැ. එනිසා මේ ශාසනය තුල සකල විද ක්ලේශ ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණය කොට නිරෝධය සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය ඇතුවයි මේ ශාසනික වතපිළිවෙත මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පනවන්නේ. එනිසා ඊ타ත්ම පැහැදිලිව අපි යමක් වඩන්නට පුරන්නට මත්තෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන් පැහැදිලි කරගත යුතු වෙනවා. තදංග විස්කම්බන සීමාව ඉක්මවා සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා යන්නේ කොහොමද යන වැඩපිළිවෙලක්ද කියන එක. ඒ බව තහවුරු කරගන්නේ නැතුව කුමන හෝ දහමක් අපිට වඩන්න භාවිතා කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ලෝකෝත්තර මාර්ගය උපදින එකක් නෑ. අන්නේ ශාසනවල තවුස්වරු ඒ ටික වැඩුවා, ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. හැබැයි මගඵල නිවන ඒ කාටවත් හිමි කරගන්න බැරි වුණා. එතකොට මම සැලකිලිමත් විය යුතු නැද්ද? මේ ජීවත් වෙන තියෙන මේ පුංචි වෙලාවේ කරන දේ ඒ අතරමඟින් නතර වෙන එකක්ද නිවන සාක්ෂාත් කිරීම දක්වා යන වැඩපිළිවෙලක්ද කියන කාරණාව හරියටම තහවුරු කරගන්න, විමසා හඳුනා ගන්න. ඒක මගේ අයිතිය වෙනවා. මේ ශාසනයේ කවුරු හරි මට යමක් කරන්න කිව්වට අනුන්ගේ පැවරුමක් මත අපි කිසිවක් කල යුතු නෑ. මේ මාර්ග ප්‍රතිපදාව තුළ සත්පුරුෂයෙක් අපිව හික්මවන්න පුළුවන්. කල යුතු දේ නොකල යුතු දේ කියා දෙමින්. ඒක වෙනම දහමක්. මේ දහම එහි පස්සික මේන් බලන්න කියලා පෙන්වන්න පුළුවන් බවක් විතරයි තියෙන්නේ. අපි විසින් ඒ දහම දැකලා බලලා හොයලා හිතලා විමසලා ඒකාන්ත කොට නිශ්චය කොට හඳුනා ගන්න ඕන. මෙන්න මේ විදිහෙන් භාවිතා කළොත් මේ සීමාව ඉක්මවා යන්න පුළුවන්. ලෝකේ කවදත් පැවති සීමාව ඉක්මවා යන්න පුළුවන් කියන තහවුරුව ආපු දවසට තමයි අපිට ලෝකෝත්තර මඟ උපදින විදිහේ පූර්ව ප්‍රතිපදාවක් හැටියට සෝතාපන්න අංගයක් වූ ධර්මානුධර්ම ප්‍රතිපදාව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා.
ඉතින් අද දවසෙත් තව දුරටත් ඒ කරුණු කාරණාවන් ටික ඔබට පැහැදිලි කරලා දෙන්න මේ ධර්ම දානයේ සඳහා ධනස්කන්ධයක් වැය කරමින් දායකත්වයේ දරනවා හෝමාගම වලව්ව පාරේ පදිංචි කුසුමා බුලත් සිංහල මෑණියන් හා දරු පිරිස. නමින් මිය පරලෝකීය තම පුත්‍රයාණන්ටත් ඒ වගේම තම ස්වාමි පුත්‍රයාණන්ටත් ඒ දෙපළට පුණ්‍යානුමෝදනා කරමින් ඒ දෙපළ ඇතුළු සමස්ත ලෝකයට ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් ඈතරව ලබන උතුම් නිර්වාණ ශාන්තිය පිණිස මේ උතුම් ධර්ම දානමේ පින්කමද හේතු උපනිශ්‍රය වේවා කියන උතුම් අදහසින් උතුම් ප්‍රාර්ථනාවෙන් කුසුමා බුලත් සිංහල මෑණියන් ඇතුළු දරුවන් මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඉතින් ඒ අම්මගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වෙලා ස්වාමි පුත්‍රයාටත් ඒ පුතණුවන්ටත් සසර සරණ ආතුරු අකල් මරණ ආදියට ගොදුරු නොවී දිගාසිරි සම්පත් ලැබෙමින් උතුම් සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන ලෝතුරු මග පිළිවෙත හෙළි කරගෙන ශාන්ත සුවයෙන් සැනසෙන්නට භාග්‍ය උදා වේවා කියන උතුම් අදහස් ප්‍රාර්ථනා අප සිත් තුළ පහළ කරගෙන තව දුරටත් මේ සද්ධර්ම දේශනාවට සවන්පත් යොමන්නට අපි තව දුරටත් උත්සාහවත් වෙමු. අපි පසුගිය දවසේ ධර්ම දේශනාව නිමා කිරීමේදී සතෙකු ඇති තැන මැරීමේ අකුසලයටත් නොමරා සිටීමේ කුසලයටත් ඉඩ තියෙනවා. මරන්නත් සතෙක් ඕන, නොමර ඉන්නත් සතෙක් ඕන. වෛර කරන්න ක්‍රෝධ කෝප ඇති කරගන්නත් සතෙක් ඕන, මෛත්‍රිය කරුණාව වඩන්නත් සතෙක් ඕන. සතෙක් අරමුණු කරගෙන තමයි සතෙකුට සාපේක්ෂකව තමයි ඒ කුසලයේ ඒ අකුසලය පවතින්නේ. එතකොට අන්‍ය ශාසනයක ඒ අකුසල පැත්ත හඳුනගෙන එහි ආදීනව දකිමින් ඒ අකුසලයේ වැඩුණොත් හිමි වෙන දුගතිය විපාක වශයෙන් දකිමින් එය කොච්චරනම් බියකරු අත්දැකීම් සහිත සසරකට ඇද වැටෙන්නේ කියලා දැක බිය උපදවාගෙන මැරීමේ අකුසලයෙන් වෙන් වෙන්නට නොමරා සිටීමේ කුසලයට එන්න පුළුවන් කමකුත් තියෙනවා. සතෙකු නොමරා සිටීම මහා කුසලයක්. ඒ කුසලයට ලැබෙන විපාකය සුගතියමයි, යහපතක්මයි. ඒ සුගති ස්වර්ග සංඛ්‍යාත කුසල විපාකෙහි බැඳුණු සිතින්
තවදුරටත් ඒ උපදවාගත් කුසලය ඉහළට වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් නූපන් කුසලයේ උපදවාගෙන උපන් කුසලයේ වඩන පිළිවෙත ලෝකෙට තියෙනවා. මෛත්‍රී කරුණාව භාවනා වශයෙන් වඩන්න පුළුවන්. වෛරය ක්‍රෝධය අකුසල වශයෙන් වඩන්න පුළුවන්. සතාට එරෙහිව සතාව අරමුණු කරගෙන මේ ලෝකෙට කරන්න පුළුවන් දේ තමයි මේ. මරලා ඒකේ විපාක පිණිස දුගතිය හිමි කරගන්න පුළුවන්. නොමරා සිටීමේ කුසලයේ සුගතිය හිමි කරගන්න පුළුවන්. එතකොට මේ දෙකේම නෑ සුගතිය දුගතිය දෙක ඉක්මවා යන පිළිවෙත. නොමරා සිටීමෙන් නොනැවති නිහිත දණ්ඩෝ නිහිත සත්තු දඬු මුගුරු අතහැරලා ලැජ්ජාවට පත්ව දයානුකම්පීව සියලු සතුනට මෛත්‍රී කරුණාව වඩන්නට පුළුවන්කම තියෙනවා. දැන් තවදුරටත් ඒ උපන් කුසල සිත ධ්‍යාන සමාපatti දක්වා මෛත්‍රී කරුණාව අප්‍රමාණව දස දිසා කෙරෙහි වඩන්නට පුළුවන් හැකියාව කුසලතාවයක් තියෙනවා. ඒ තුලද සුගතියේ ඉහළට යාමක් මිස ලෝකයෙන් ඈතර වීමක් වෙන්නට පුළුවන් කමක් නැති බව දැන් ඔබට නුවණින් බලලා හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ එකක්වත් මේ ශාසනයෙම වෙන්නේ නැහැ. මේ ශාසනය කෙනෙකුටත් මේ ටික භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ ශාසනය කියන්නේ මීට වඩා එහාට ගිය දැක්මකින් යුක්ත වැඩපිළිවෙලක්. අපි මේ දේශනාවේදී සිහිපත් කළා සතෙක් නැත්තම් මැරීමක් හෝ නොමැරීමක් නේ. සතෙකුට වෛර කිරීමක් හෝ සතෙකුට ප්‍රේම කිරීමක් නේ. ඒ හොඳයි නරකයි කියන දෙපැත්තම අතහැරෙනවා. පුඤ්ඤ පාප පහිනස්ස. ඔය දෙපැත්තම අතහැරෙනවා සතෙක් නැත්තම්. සතෙක් නැති තැන මැරීමක පිළිබඳව සතෙකු නොමරා ඉන්නවාය කියන කතාවක්වත් යෙදෙන්න සුදුසු නෑ. අගෝචර විවාහාරයක් වෙනවා එතකොට. මැරීම හෝ නොමැරීම කියන දෙකම සතෙකුට සාපේක්ෂකව වෙයි. මොහොතකට හිතන්න සතෙක් නැත්තම් මැරීමක් හෝ නොමැරීමක් වෙයිද කියලා. වරදවා ගන්න එපා. සත්වයක් නේ පුද්ගලයෙක් නේ කියලා ගන්න දෘෂ්ටිය බලවත් වැරදි දෘෂ්ටියක්. මේ ලෝකයේ කෙනෙකුට එන්නට පුළුවන් දෘෂ්ටිගතයන් දෙකක් ගැන කියවෙනවා. ඒ උච්ඡේද දෘෂ්ටිය දෙක සාස්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ
සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, කෙනෙක් නෑ, මවෙක් නෑ, පියෙක් නෑ, මෙලවක් නෑ, පරලොවක් නෑ. යාගේ දානේ පිදීම ආනිසංස නෑ. මව් නැත, පියා නැත ආදී වශයෙන් මේ නැත යන අන්තයෙන් ගන්න දෘෂ්ටිය. මෙය සග්ගාවරණද මග්ගාවරණද වූ නියත මිත්‍යා දෘෂ්ටිය හැටියටයි දක්වලා තියෙන්නේ, හඳුන්වලා තියෙන්නේ. ඊළඟට සත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇත, කෙනෙක් ඇත, මවක් ඇත, පියෙක් ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, කර්ම ඇත, විපාක ඇත. මේ ආදී වශයෙන් ඇති බවින් ගන්න දෘෂ්ටියකුත් තියෙනවා. ඒකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. සාස්වත දෘෂ්ටිය තුළ නිවන මාර්ගය වෙයිලා. හැබැයි සුගතියේ ස්වර්ගය ඒ සඳහා ආවරණයක් නැහැ. සුගතියට මඟ තියෙනවා ඒ තුළ. ඒ නිසා උච්ඡේද දෘෂ්ටියට වඩා වැඩි වටිනාකම සාස්වත දෘෂ්ටියේ තියෙනවා. ඇත කියන අන්ත. දැන් අපි සත්වයෙක් නැහැ කියන කෙටි උත්තරයකින් මරන්න නම් නොමර ඉන්න නම් සතෙක් ඉන්න බෑ. සතෙක් නැත්තම් මැරීමකුත් නැහැ, නොමැරීමකුත් නැහැ කියලා කෙනෙකුට කෙටි උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි ඒ උත්තරේ ගත්තට ඒක වැරදි පැත්තට බර වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි විමසලා සතෙක් ඇද්ද නැද්ද කියන මේ අන්ත දෙකට නොවැටි මේ සත්ව කියන අදහස, පුද්ගල කියන අදහස නිවැරදිව නිවරවුල් කරගන්න පුළුවන් වෙච්ච තැනක තමයි අපට මේ පිළිවෙත් මාර්ගය නිවැරදිව යම් දුරකට හෝ හඳුනා ගැනීමේ පහසුව සැලසෙන්නේ. එනිසා දැන් අපි ඉදිරියට යමක් විමසා බැලිය යුතුයි. ඒ සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට නොඇති සත්ව සංකල්පේනුත් නිදහස් වෙලා මැරීම හා නොමැරීම කියන කුසලයෙන් හා අකුසලයෙන්, පිනෙන් පවින්, කර්ම සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ වැඩපිළිවෙලයි අපි විමසා බැලිය යුත්තේ. එතනදී අපි දන්නවා සතෙකු ඉන්න බවට හෝ නැති බවට, ඇති බවෙන් හෝ නැති බවෙන් හමු නොවන විදිහට, ඒ අන්ත දෙකට නොයැටෙන විදිහට බලන්න පුළුවන් න්‍යාය ක්‍රමය අපි වෙන්වෙන්ව හඳුනාගත යුතු ධර්මයේ වෙනවා. පින්වත්නි, අපි දැන් විමසා බැලිය යුතු වන්නේ මේ කර්මක්ෂය ආශ්‍රවක්ෂය වෙන පිළිවෙතයි කියලා මේ ශාසනය ගැන යම් හෝ දැනුමක් තියෙන ඔබට තේරෙනවා, ඔබට වැටහෙනවා. සමහර වෙලාවට අපි මේ දැනුම මත
මේ සත්ව පුද්ගල අදහස පිළිබඳව සොයන්න විමසන්න ගිහිල්ලා අපේ යෝගාවචරයින් සාස්වතයටත් වඩා අතිශයින් බියකරු වූ උච්ඡේද දෘෂ්ටියට වැටෙන බවක් පේනවා. එහිදී කෙනෙකුට විමසන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි රූපය සත්වයක්ද වේදනාව සත්වයක්ද සංඥාව සත්වයක්ද සංඛාරය සත්වයක්ද විඥානය සත්වයක්ද? ඒක තවදුරටත් බෙදා වෙන් කරගනිමින් විමසා බලන්නට පුළුවන්. කෙස් සත්වයක් පුද්ගලයෙක්ද? ලොම් සත්වයක් පුද්ගලයෙක්ද? නිය සත්වයක් පුද්ගලයෙක්ද? දත් සත්වයක් පුද්ගලයෙක්ද? හම සත්වයක් පුද්ගලයෙක්ද? දැන් කොටසින් කොටස මේ රූපේ දෙතිසක් වූ කුණප කොටස් පිළිබඳව වෙන්වෙන්ව විමසා බලුවොත් කෙනෙකුට තේරෙනවා ඒ එකක්වත් සත්වයක් පුද්ගලයෙක් හැටියට පනවන්න බෑ කියලා. ඒ කොටස් තුලත් අන්තර්ගත වූ කෙස් යනුවෙන් සම්මත නාමයක් ලද සතර මහා ධාතුව, ලොම් යන නාමයෙන් සම්මත නාමයක් ලද සතර මහා ධාතුව, මේ දෙතිස් කුණප කියලා නම් කරන හැම තැනකම පවතින සතර මහා ධාතුව වෙන් කර බැලුවත් අපට සත්වයක් පුද්ගලයෙක් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියන එක ඇත්තක්. එහෙනම් වේදනාවද සත්වය? සැප වේදනාවද සත්වය? දුක් වේදනාවද සත්වය? අදුක්ඛම සුඛ වේදනාවද සත්වය? නිරුද්ධ වී අතීතයට ගිය වේදනාවද සත්වය? වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන වේදනාවද සත්වය? නොහටගත් වේදනාවද සත්වය? සංඥාවද සත්වය? නිරුද්ධ වී ගිය සංඥාවද සත්වය? නිරුද්ධ වෙන සංඥාවද සත්වය? නොහටගත් සංඥාවද සත්වය? විමසන්න පුළුවන් කෙනෙකුට නිදහස තියෙනවා. සංඛාරයේද සත්වය? නිරුද්ධ වෙච්ච සංඛාරයේද? නිරුද්ධ වෙන සංඛාරයේද? නොහටගත් සංඛාරයේද සත්වය? අතීතයට නිරුද්ධ වී ගිය විඥානයේද සත්වය? දැන් ඉපද නිරුද්ධ වෙන විඥානයේද සත්වය? නොහටගත් විඥානයේද සත්වය කියලා අපට මේ ස්කන්ධ ටික පිළිබඳව විමසා බලන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට බණ අහලා නැති කෙනෙක් අද නම් බණ අහන්න පටන් ගන්නේ මේ එකපාරටම ස්කන්ධ කතාවක් ආවේ කොහොමද කියලා කෙනෙකුට සැකයක් කුකුසක් ඇති වෙන්න පුළුවන්. ඔබ සත්වයක් පුද්ගලයෙක් කියලා පනවන තැනක්, හඳුනන තැනක්, දන්න ගත්ත තැනක් ඇතනම් එතන පවතින්න පුළුවන් ධර්මතා පහ තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන්නේ. එතකොට මේ විදිහෙන් බොහෝ යෝගාවචරයෙන් ධර්මාචාර්යවරු සත්වයාව ස්කන්ධ ඇතුලේ හොයලා
ස්කන්ධ තුල සත්වයක් හොයාගන්න බැරි වුණාම සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, කෙනෙක් නෑ, ආත්මයක් නෑ කියන අර උච්ඡේද දෘෂ්ටියට අදාළ අදහසකට එන්නට වෙනවා. එතකොට සත්වයක් පුද්ගලයෙක් ඇත කියන තැනට වඩා ටිකක් නපුරුයි, නරකයි, විසමයි අපි මොන විදියකින් හරි සත්වයක් පුද්ගලයෙක් කෙනෙක් නෑ කියලා ගත්තොත්. එතකොට අපිට මෙන්න මේ ගවේෂණය, මේ සොයා බැලීම මේ ශාසනය තුල කොහොමද හොයන්නේ, කොහොමද විමසන්නේ කියලා අපිට ටිකක් විමසා බලන්නයි උත්සාහ කළ යුත්තේ. අපි කලින් ඔබට සිහිපත් කළා කෙනෙකුට රූපේ වෙන් කරගෙන සත්වයක් පුද්ගලයෙක් ඇද්දයි විමසන්න පුළුවන්. ඔබටත් මේ ශාසනයේ තියෙන නිදහස තියෙනවා. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඥානයෙහි සත්වයා පුද්ගලයා ඉන්නවද කියලා වෙන වෙනම අරගෙන වෙන් කරගෙන විමසා බලන්න ඔබටත් ඉඩ තියෙනවා, නිදහස තියෙනවා. එතකොට ඔබ එසේ සොයා බැලුවත් හම්බ වෙන්නේ ස්කන්ධ තුල, ස්කන්ධ ඇතුලේ සත්වයේ පුද්ගලයේ හමු නොවන බව. සත්වයේ පුද්ගලයේ හමු නොවන බව. එතකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕන රූපේ සත්වයක් නෙමෙයි, වේදනාව සත්වයක් නෙමෙයි, සංඥාව සත්වයක් නෙමෙයි, සංඛාරයේ සත්වයක් නෙමෙයි. එනිසා සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ කියන වැරදි මතයට එන්නේ නැතුව ඔබ ප්‍රශ්නාර්ථයක් ගොඩනගා ගන්න. රූපේ සත්වයක් නොවේ නම්, වේදනාව සත්වයක් නොවේ නම්, සංඥාවද සත්වයක් නොවේ නම්, සංඛාරයේද සත්වයක් නොවේ නම්, විඥානයේද සත්වයක් නොවේ නම්, එහෙනම් සත්වයා පුද්ගලයා කියන්නේ කාටද? ඒ මොකක්ද? තවදුරටත් එහාට විමසන ප්‍රශ්නාර්ථය ඉතුරු කරගන්න. ඒ ටික බලලා ප්‍රශ්නේ ඉවර කරගන්න එපා. එහෙම ඉවර වුණොත් අපිට උච්ඡේදයේ තුල නතර වෙන්න වෙනවා. අපි දහම හොයාගෙන ගිහිල්ලා විසම තැනක නතර වුණා වෙනවා. එබැවින් පින්වතුනි, අපද මේ ශාසනය තුල මේ ස්කන්ධ ටික මීටත් වඩා ක්‍රමානුකූලව ලිහා බෙදා බැලිය යුතුයි. මොකක්ද රූපය කියලා කියන්නේ? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. දැන් රූපය කියලා කියන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපයක්. සතර මහා ධාතුව කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ, වන්න ගන්ධ රස ඕජා ආදී උපාදාය රූපයෝ. එතකොට සතර මහා ධාතුවවත් උපාදාය රූපේවත් සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි කියන ඉක්මන් උත්තරයක් නොගෙන
අපි ඊට වඩා විමර්ශනශීලී විය යුතු වෙනවා. අර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මයේ අහගෙන නුවණ මෙහෙවන හැටි දැනගත යුත්තේ මේ නිසයි ධම්මානුධර්ම ප්‍රතිපදාවට පළමුව රූපය වෙන් කරගත්තාම සරලයි අපිට සතර මහා ධාතුව උපාදාය රූප. හැබැයි ඒ වචන වලින් අපට තේරුණාට ප්‍රායෝගික ජීවිතයට මේ ටික අදාළ කරගන්න ගියාම ඒක ටිකක් අමාරුයි. අපි ඒ තරමට රූපයට බැඳිලා තියෙනවා. රූපේහි බැසගෙන තියෙනවා. රූපය ආත්ම කොටගෙන තියෙනවා. ඒ නිසා වැඩි කලබලයක් නැතුව හිමින් සැරේ නැති අවුලක් හදාගන්න නැතුව මේ ස්කන්ධ ටික එහෙම නැත්නම් නාම රූප දෙක වෙන වෙනම ස්කන්ධයක් ස්කන්ධයන්ගේ ලක්ෂණය විමසා බැලීම పూర్ව ප්‍රතිපදාවෙහි භාවිත කළ යුතු වැඩපිළිවෙල වෙනවා. ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය වෙන් වෙන්ව හඳුනාගත්ත කෙනෙකුටයි ඉදිරියට යා යුතු ගමන් මඟ පිළිවෙත හොඳින් නිසකව භාවිතා කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ස්කන්ධ ටික සෙවීම විමසීම වටිනවා. චත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං කියලා අපට රූපේ පිළිබඳව උගන්වලා තියෙනවා. චෛ මේ වේදනාකායා කියලා වේදනාව චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගහන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා කියලා වේදනාව සය ආකාරයකින් ගන්නලා තියෙනවා ධර්මයේ තුල. ඒ වගේම රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා වශයෙන් සංඥාව සය ආකාරයකින් දක්වලා තියෙනවා. රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා කියලා තවත් සය ආකාරයකින් සංඛාරස්කන්ධය දක්වලා තියෙනවා. චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන වශයෙන් විඥානයේ පිළිබඳව වෙන් වෙන්ව දක්වලා තියෙනවා. අපි මෙන්න මේ කාරණාවල් ටික පුළුවන් තරමකින් තම තමන්ට හැකි පමණකින් මේ පිළිබඳව ටිකක් දැනුවත් වෙන්න ඕන. අපට ධර්ම ශ්‍රවණය කරනකොට මේ කියා දෙන කාරණා තේරුම් ගන්න හුඟක් දෙනකොට අමාරු වෙන්නේ මේ වචන තේරෙන්නේ නැති නිසා. වචන වලට අදාළ අර්ථය නොතේරෙන නිසා. ඒ නිසා ඒ වචනයට අදාළ යම් අර්ථයක් වැටහෙන විදිහෙන් ඔබට පුළුවන් තනියම උනත් ධර්මයේ හොයලා විමසලා හඳුනා ගන්න. ඒ ටික හඳුනාගෙන పూర్ව දැනුමකින් යුක්ත වුණාම පහසුවෙන් බණ අහන වෙලාවේදී මේ අර්ථය ගැඹුර මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට රූපය හරි ප්‍රකටයි. අපි හිතාගෙන ඉන්නේ මේ ඉස්සරහා තියෙන දේවල් ඔක්කොම රූප
ඒ තියෙන රූප තමයි අපට පේන්නේ. එතකොට අපට රූප තියෙනවා, තියෙන රූප තමයි පේන්නේ. ශබ්ද තියෙනවා, තියෙන ශබ්ද තමයි ඇහෙන්නේ. ගඳ සුවඳ තියෙනවා, තියෙන ගඳ සුවඳ තමයි දැනෙන්නේ. රස තියෙනවා, තියෙන රස තමයි විඳින්නේ. පහස තියෙනවා, තියෙන පහසක් තමයි අපි විඳින්නේ. එතකොට අපි හැමතිස්සෙම මේ ලෝකේ අපි ඇසුරු කරලා තියෙන්නේ අර සාස්වතයේ තුල ඇති බවෙන්. මේවා තියෙනවා, ඉන්නවා කියන අදහසකින්. මම ඔබට පුංචි අදහසක් කිව්වොත්, දැන් ඔබ ඔබේ හාත්පස දෙසට ඔබේ අවධානය යොමු කළොත්, දැන් ඔබට පේනවා ඔබ ඉදිරියේ ඉන්න තවත් කෙනෙක්. අන්න අතන කෙනෙක් ඉන්නවා. අතන තව කෙනෙක් ඉන්නවා. අතන අසවල් දේ තියෙනවා. අතන අසවල් දේ තියෙනවා. මෙතන මෙවැනි දෙයක් තියෙනවා කියලා ඔබට සත්වය පුද්ගලයෝ ඉස්සරහා ඉන්නවා. නොඑක් නොඑක් දේ ඇඳ පුටු මේස කබඩ් අල්මාරි ප්‍රතිමා දොර ජනෙල් බිත්ති නොඑක් දේවල් ඇති බවට දැන් ඔබට පේනවා. දැන් බලන්න, එහෙම දේවල් තියෙනවා. ඒ තියෙන දේ තමයි මට මේ පේන්නේ. අතන මෙහෙම කෙනෙක් ඉන්නවා. ඉන්න කෙනාව මට පේනවා. මෙහෙම දෙයක් අතන තියෙනවා. තියෙන දේ මට පේනවා. කබඩ් එකක් මෙතන තියෙනවා. ඒක මට පේනවා. ප්‍රතිමාවක් අතන තියෙනවා. තියෙන ප්‍රතිමාව මට පේනවා. දැන් බලන්න, ඔබට හැමතිස්සෙම හම්බ වෙලා තියෙන දේවල්. තියෙන දේවල් හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ තියෙන දේවල් හම්බ වුණා කියන තැන තමයි අපි ඔය ප්‍රශ්නය ලියා ගන්න යන්නේ. ඇත්තටම තියෙන නිසා පේනවාද කියන එක. ඇත්තටම තියෙනවාද එහෙම එකක්? තියෙන නිසා පේනවාද? බලන නිසා තියෙනවා කියලා හම්බ වෙනවද? මෙන්න මේ ප්‍රශ්නය විසඳගත්තාම අපට ටිකක් දහමට ලං වෙන්න පුළුවන් වේවි. සාස්වතය හා උච්ඡේදය පිළිබඳව අපට කිසියම් වැටහීමක් ලබාගෙන ඒ දෙකට නොවැටී යන්න පාරක් ඇත කියන විශ්වාසය යම් දුරකට ගොඩනගා ගන්න පුළුවන් වේවි. එනිසා දැන් ඔබ බලන්න, ඔබ ඉදිරියේ කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා. තැනක් පේනවා. මේකනේ දැන් ඔබට දැනෙන අදහස. ඔබ ජීවත් වෙන ලෝකයේ මේ. ඔබේ පිළිගැනීම, ඔබේ ඇදහිීම මේ. ඔබට දැන් ඉස්සරහා ඉන්න කෙනෙක් ඉන්නවමයි. තර්ක කරන්න පුළුවන්, වාද විවාද කරන්න පුළුවන්. ඇයි නැත්තේ මේ ඉන්නේ? අතගාලා පෙන්නලා කියන්න පුළුවන් මේ ඉන්නේ කියලා. ඒ තරමට ඔබට මට මේ සාස්වතය බලවත්. දැන් අපිට දෘෂ්ටිගත නොවි සිල්වත් වෙන විදිහක්නේ අපි කතා කරන්න පටන් ගත්තේ. දැන් අර සතෙකුට සාපේක්ෂකව මැරීම නොමැරීම ගැන අපි කතා කළානේ. දැන් ආපහු බලන්න ඔය අදහසත් එක්ක. දැන් ඒ ඉන්න කෙනාව මැරීමෙන් හෝ නොමැරීමෙන්
මෛත්‍රී කිරීමෙන් කරුණාව දැක්වීමෙන් හෝ වෛර ක්‍රෝධ කිරීමෙන් ඊට සාපේක්ෂව කුසලයට අකුසලයට ඕන තරම් ඉඩ තියෙනවා. කුසලයටත් ඉඩ තියෙනවා අකුසලයටත් ඉඩ තියෙනවා. දැන් අපට ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයෙක් ඉන්නවා නම් ස්ථිර වශයෙන් මේ කුසලයෙන් අකුසලයෙන් අපිට ගැලවෙන්න බෑ. පිනෙන් පවෙන් නිදහස් වෙන්න බෑ. ඉන්නවනේ. එක්කතර ඉන්න කෙනාට එක්ක අපි කැමති වෙන්න ඕන එක්ක අකමැති වෙන්න ඕන. ඉන්න කෙනාට කැමති වෙන්න ඕන එක්ක අකමැති වෙන්න ඕන. ඊට එහාට ගියොත් කරන්න පුළුවන් උපරිම දේ තමයි මදහත් වෙන එක. ඉන්න කෙනා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා බලලා ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති තැනකට එන්න පුළුවන්. උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. හැබැයි ඇලුනේ නැතත් ගැටුනේ නැතත් උපේක්ෂා සහගත බව තුල ලෝභ දේශ දෙක නොයදුනාට මෝහයෙන් හිත නිදහස් නැහැ. ඇයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බැලුවේ ඉස්සරහා ඉන්න කෙනෙක්ව පුද්ගලයෙක්ව දෙයක් තැනක් පිළිබඳවයි බැලුවේ. ඒ නිසා ඒ උපේක්ෂා සහගත භවෙත් මෝහේ අවිද්‍යාව අනුසය රැඳිලා තියෙනවා. ඒ නිසායි රූපී අරූපී ධාන හිත පවා ලෝභ දේශ කෙලෙස් නොයදුනත් මෝහෙන් නිදහස් නැහැ කියලා කියන්නේ. අවිද්‍යාවෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසායි අරූපී බඹලෝ දක්වා ගියත් ආපහු හිංසරේ පල්ලමටම පහලටම ඉන්න වෙන්නේ. ඒ නිසා දැන් බලන්න ඉදිරියේ සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් දෙයක් ඇත්ත කියන සීමාවේ අපට ඉන්න තාක්කල් එක්ක කැමති වෙන්න ඕන. එක්ක අකමැති වෙන්න ඕන. එක්ක මදහත් වෙන්න ඕන. කැමති වෙන තැන සැප වේදනාවත් එක්ක ලෝභය දෙනවා. අකමැති තැන දුක් වේදනාවත් එක්ක ද්වේෂය දෙනවා, පටිඝය දෙනවා. මදහත් වේදනාවත් එක්ක ඒ අදුක්කම සුඛ වේදනාවත් එක්ක මෝහය දෙනවා. එතකොට අපි කවදාවත් ලෝභ දේශ මෝහ දෙකෙන් තුනෙන් වෙදිලා නැහැ. ලෝභ දේශ දෙකෙන් මිදෙන්න පුළුවන් මෝහ සහගත උපේක්ෂාවකට ඇවිල්ලා. ඒක ධ්‍යානද වෙන්න පුළුවන්. සමාපatti වෙන්න පුළුවන්, රූපී වෙන්න පුළුවන්, අරූපී වෙන්න පුළුවන්. ඒත් මෝහයෙන් නිදහස් නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අර පූර්ව ප්‍රතිපදාව සෝතයට යන්න ඒ වැඩපිළිවෙල තුල කොහොමදවත්ම ඉඩක් හම්බ වෙන්නේම නැහැ. ඒ නිසා අපට වෙනස් පාරක් හොයන්නම වෙනවා. ලෝකෙට කරන්න පුළුවන් එකම දේ ඉන්න කෙනාට සාපේක්ෂකව නিত্য සුඛාත්ම සුභ වශයෙන් බලන එක හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ වශයෙන් බලන එක. දැන් ඉන්න කෙනා නিত্য සුඛාත්ම සුභ වශයෙන් බැලුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ වශයෙන් බැලුවත් ඒ දෙපැත්තෙන් කොහොම බැලුවත් ඔබට මිදීමක් සෝතයට පිවිසීමක් වෙන්නේ නැහැ. ක්ලේශ ප්‍රහාණයක් සමුච්ඡේද වශයෙන් කරන්නට පුළුවන් ඉඩක් ඒ පැත්තෙන් ඒ පිළිවෙතෙන් හම්බ වෙන්නේ නැහැ. එනිසා අපට මෙන්න මේ තැනට අපි වැටෙන නිසා අපිට යන්න පාරක් හොයාගන්න
මේ අන්ත දෙක ඇසුරු නොකොට ලෝභ දේශ මොහ සංඛ්‍යාත අකුසල ධර්මයන්ගෙන් සමුදය ධර්මයන්ගේ ප්‍රහාණයෙන් නිරෝධය සාක්ෂාත් කිරීම දක්වා යන්නා වූ වැඩපිළිවෙලක් මෙන්න මේ සීමාවෙන් එහාට ගිහිල්ලා අපට හොයන්න පුළුවන් දහමක් හම්බ වුණොත් ඒ ධර්මයේ ලෝකයට අතිශයින් දුර්ලභ වෙනවා. එනිසා දැන් අපි හොඳටම තේරුම් ගන්න ඕන අපට පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න තැනක අනිත්‍ය භවෙන් හෝ දුක් භවෙන් අනාත්ම භවෙන් අසුභ භවෙන් යමක් කරන්න පුළුවන් බලන්න පුළුවන් බව ඇත්ත. එහෙම නැත්නම් නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් බලන්න පුළුවන් බව ඇත්ත. මීට වඩා යමක් කරන්න පුළුවන්ද කියලා ඔබ හිතලා බැලුවොත් දැන් නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් බැලුවත් අකුසල පැත්ත නම් සසර නම් වැඩෙන්නේ. දුගතිය පැත්තට නම් බර. එහෙම පේන ඇහෙන දැනෙන දැනගන්න තැනක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලුවත් වැඩෙන්නේ කුසල පැත්ත නම්. ඒ කර්ම සහිත නම් විපාක සහිත නම් ඊටද ප්‍රතිලාභයේ සසරම නම් සසර ගෙවන සසර ක්ෂය කරන කර්ම ක්ෂය කරන වැඩපිළිවෙලක් ඒ පැත්තෙන් හොයාගන්න පුළුවන්ද ඔබ සැලකිලිමත් වෙන්න. එහෙට යන්න පාරක් තියෙනවද හම්බ වෙයිද ප්‍රශ්නාර්ථයෙන් විමසිය යුතු වෙනවා. ඔබට මට කවදාවත් ඔතනින් එහාට යන්න ඒ පැත්තට පාරක් නැහැ. ඔතනින් පාර ඉවරයි. එනිසා අපි මේ ශාසනේ පාර හදන්නේ ওই පැත්තෙන් නෙවෙයි. දැන් අපි විසඳ ගන්න ඕන ඒ පේනවා ඇහෙනවා තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන්න තැන මොකද්ද තියෙන්නේ කියලා. එතන ඇත්ත මොකක්ද කියලා. අන්න ඒ සත්‍ය හෙලිපෙහෙලි කරගත්තොත් අපට පුළුවන් වේවි සෝතේට පිවිසෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවක අනුමාන තරමක හෝ දැක්මක් යම් දුරකට පාද ගන්න. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපට කරන්න පුළුවන් වෙන්නේ පුංචි මඟ පෙන්වීමක් විතරමයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේටත් කරන්න පුළුවන් උනේ ඔච්චරයි. ඒ නිසා අපි බලමු ඉදිරි සතියේ කොහොමද මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න තැන ඉදිරියේ තියෙනවා ඉන්නවමයි කියලා හම්බ වෙන තැන ඇත්ත මොකක්ද කියලා බලාගෙන එතනින් වෙනත් පාරක් මේ ලෝකයේ ඉක්මවා යන ලෝකයෙන් එතරට යන පිළිවෙතක් ප්‍රතිපදාවක් සොයා ගන්නට පුළුවන්ද කියලා. ඉතින් ඒ සඳහා ඉදිරි සතියට ඉඩ තබමින් අපි මෙතකින් මේ අනුශාසනාව සීමා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත් උදාර කුසලය හෝමාගම වලව්ව පාරේ කුසුමා බුලත් සිංහල මෑණියන් ඇතුළු ඒ දුවා දරුවන්ගේ ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය වෙන තම පුතණුවන්ටත් සාමි පුත්‍රයාණන්ටත් කුල පරම්පරාගතව මියගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා
දුක් පිරි සසර මඟ නිම කොට ශාන්ත නිවනින් සැනසේවායි පළමු කොට සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනාටත් ලෝවාසී හැමටත් පුණ්‍ය බලයේ කුසල බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරන කොටගෙන දෘශ්‍යමාන අදෘශ්‍යමාන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු ආන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සැලසී උතුම් ලෞතුරු ප්‍රාර්ථනාවන් වහවහ සමෘද්ධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මත බුදු වන උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු පින් කැමති ඉෂ්ඨකාමී සියලු දෙවියන්ට පින් අයිති වේවා. දිව යසීසුරු වැඩි දියුණු වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම කුසුමාබලස් සිංහල මෑණියන් ඇතුළු ඒ දරුවන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති හිමියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් සියලු සතුනටත් මේ උතුම් කුසල බලයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹෙන අපල උපද්‍රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වී අතුරු අන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනී සැනසෙල්ල හාත්පස රැකවරණී සැලසී සියලු උතුම් ලෝතුරු ප්‍රාර්ථනාවන් වහවහා සමෘද්ධ වේවා. සසර සරණ තුරු නරකාදී දුගති භයකට සාපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මඟ අසාගෙන ලෞතුරු මඟඵල නිවනින් සැනසුම කල් නොයවාම ඔබ අප හැම දෙනාටම ලැබේවා සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතු. සබ්බේතියෝ විඤ්ඤන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාජෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු